නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි උදේවරු විදේශනයේදී ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ සුනිත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේ නමක් වශයෙන් සංසාර ජීවිතයේ එක්තරා කාල පරිච්ඡේදයක් ගෙවපු අවස්ථාවේ 7 වසරක් මෛත්‍රී ධ්‍යානයේ දිනු කරපු නිසා සංවට්ට විවට්ට කල්ප 7ක් මේ ලෝකෙට පැමිණිලා නැතුව සුගතියේ කල් ගෙවලා මහා බ්‍රහ්ම තනතුරේ පවා උපත ලැබලා ඉඳලා සක්‍ර දිව්‍ය රාජ තනතුරේ 36 වතාවක් උපත ලබා ඉඳලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුව සක්විති රජ වශයෙන් නොඑක් සිය ගණන් වාරේ ඉපදිලාත් සංසාරයෙන් ඈතර වෙන්න බැරුව ගියා කරුණු 4ක් අවබෝධ නොවීම නිසා. ඒ තමයි ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති. ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ ආර්ය සීල අවබෝධ කරගත්තා, ආර්ය සමාධිය අවබෝධ කරගත්තා, ආර්ය ප්‍රඥාව සාක්ෂාත් කළා, ආර්ය විමුක්තිය සාක්ෂාත් කරලා කියා දුන්නා. එතකොට දැන් අපිට මේ ගැන පුංචි තේරුමක් තියෙනවා. මොකද්ද? අපටත් එහෙනම් ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති කරා ගියොත් නම් අපටත් සංසාරයෙන් ඈතර වෙන්න, නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ සියලු කරුණවලදී අපට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපේ හිතේ තිබෙන පිරිසිදු පැහැදීම. අපේ සිතේ තිබෙන අචල ප්‍රසාදය මේකට හේතු වෙනවා. ඒකිනා සීලයෙන් සංවර වෙනවා, කයෙන් සංවර වෙනවා, වචනයෙන් සංවර වෙනවා. හිත සංවර කර ගැනීමට පංච නීවරණ යටපත් වෙන ආකාරයට එයා භාවනාව, සමාධියක් දියුණු කරන්නට ඕන. සමාධිය ගැන බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව සූත්‍ර ධර්මවල දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් සමාධිය ගැන දන්න කෙනෙක් ලෝකේ වෙන නැහැ. මොකද අපි දන්නා උන්වහන්සේ ධර්මයේ ගුරු තනතුරෙහි තබාගත්තේ අවබෝධයෙන්මයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමාධිය ගැන හොඳට විස්තර දන්නවා. උන්වහන්සේ සමාධිය වඩන්න මහණෙනි, සමාධිය වඩන්න කියලා දේශනා කළා තිබෙනවා. අද අපි
සවන් දෙන්නේ අන්න ඒ දේශනාව. සමාධි භාවනා සූත්‍රය. සමාධි භාවනා සූත්‍රය සංයුත්ත නිකායේ 3 වෙනි ඛණ්ඩ සංයුත්තයෙහි ඇතුළත් වෙන උතුම් දේශනාවක්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලෙදී. භික්ෂුන් වහන්සේ අමතා මෙහෙම වදාලා සමාධින් භික්කවේ භාවේත මහණෙනි සමාධිය දියුණු කරන්න. භාවේත කියන්නේ දියුණු කරන්න, ප්‍රගුණ කරන්න. සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති. මහණෙනි සමාධිමත් සිත් ඇති භික්ෂුව යථාර්ථය අවබෝධ කරනවා. එහෙමනම් අපිට පේනවා යථාර්ථය අවබෝධ කර ගැනීමේ ගමනේදී අපට සමාධිය අවශ්‍යයි. සමාධිය දියුණු කර ගැනීම අපට අවශ්‍යයි. සාමාන්‍ය ජීවිතයේදී අපට සාමාන්‍ය විදියට දකින්න බැරි බුදුරජාණන් වහන්සේ වදාළ යථාර්ථය සමාධිමත් සිතකින් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙහෙම අහනවා මහණෙනි මේ සමාධිමත් සිත් ඇති කෙනා කවර යථාර්ථයක්ද අවබෝධ කරන්නේ? සමාධිමත් සිත් ඇති කෙනා කවර යථාර්ථයක්ද අවබෝධ කරන්නේ? එයා අවබෝධ කරන්නේ මෙන්න මෙය. පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයට එයා අවබෝධ කරනවා රූපෝපාදානස්කන්ධේ රූපස්කන්ධේ හට ගැනීමත් නැති වී යාමත්. සමාහිත සිත් ඇති කෙනා අවබෝධ කරගන්නවා වේදනාස්කන්ධේ හට ගැනීමත් නැති වී යාමත්. සමාධිමත් සිත් ඇති කෙනා අවබෝධ කරගන්නවා සංඥාස්කන්ධේ හට ගැනීමත් නැති වී යාමත්. සමාධිමත් සිත් ඇති කෙනා අවබෝධ කරගන්නවා සංස්කාර ස්කන්ධේ හට ගැනීමත් නැති වී යාමත්. සමාධිමත් සිත් ඇති කෙනා අවබෝධ කරගන්නවා විඥාන ස්කන්ධේ හට ගැනීමත් නැති වී යාමත්. මෙන්න මේ කරුණ අවබෝධ කර ගැනීම පිණිසයි එහෙනම් අපි සමාධියක් වැඩි යුත්තේ. සමාධියේ කානිසංස තියෙනවා. ditta dhamma sukha vihara. ditta dhamma sukha vihara කියන්නේ මේ ජීවිතයේදී සැපසේ වාසය කිරීම, ඒ වගේම යථාර්ථය අවබෝධ කිරීම. සමහරු කියනවා නෑ සමාධියක් වැඩුවාම ඇති. ප්‍රඥාව ඉබේ වැඩි. සිදු වෙයිද නැද්ද? එහෙම සිදු වෙන්නේ නැහැ. මට මතකයි මම හිමාලයේ කල් ගෙවන කාලේ මට ওই තාපසවරු බොහෝම ළඟින් ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. සමාධිය දිනු කරන තාපසවරු පවා ප්‍රඥාව අහලකටවත් ඇවිල්ලා නැහැ. එහෙනම් අපිට පේනවා ප්‍රඥාව ලබා ගැනීමට ආසන්න කාරණේ හැටියට සමාධිය තිබුණාට සද්ධර්ම ශ්‍රවණයෙන් ලත් දැනුම සම්පූර්ණයෙන්ම යාගේ දියුණුවට උපකාර වෙනවා. ඒ සද්ධර්ම ශ්‍රවණයෙන් ලත් දැනුම නැති නිසා අර හිමාල සාදුරු සමාධිය දියුණු කළාට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න බෑ. ඇයි මේ පංච පාදානස්කන්ධේ හට ගන්න ආකාරය අවබෝධ කරලත් නැහැ. නැති වියන ආකාරය අවබෝධ කරලත් නැහැ. ඒ නිසා සමාධිය තුලම දියුණු කරනවා විතරයි කරන්න තියෙන්නේ. අපිට එහෙම නෙමෙයි. අපිට සමාධිය දියුණු කරලා ප්‍රඥාව දියුණු කරලා විමුක්තිය කරා යන්න මේ ධර්ම මාර්ගය පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ එතකොට වදාළේ සමාධිය වඩන්න
සමාහිත සිත් ඇති කෙනාට යථාර්ථය අවබෝධ කරගන්නට පුළුවන්. මොකක්ද එතකොට යථාර්ථය හැටියට අවබෝධ කරන්න තිබෙන්නේ? ඔව් රූපස්කන්ධේ හට ගැනීමත් නැති වී යාමත්, වේදනාස්කන්ධේ හට ගැනීමත් නැති වී යාමත්, සංඥාස්කන්ධේ හට ගැනීමත් නැති වී යාමත්, සංඛාරස්කන්ධේ හට ගැනීමත් නැති වී යාමත්, විඥානස්කන්ධේ. බුදුරජාණන් වහන්සේ අහනවා මෙහිම, මහණෙනි මොකද්ද මේ රූපස්කන්ධේ හට ගැනීම කියන්නේ? මොකද්ද මේ වේදනාස්කන්ධේ හට ගැනීම කියන්නේ? මොකද්ද මේ සංඥාස්කන්ධේ හට ගැනීම කියන්නේ? මොකද්ද මේ සංඛාරස්කන්ධේ හට ගැනීම කියන්නේ? මොකද්ද මේ විඥානස්කන්ධේ හට ගැනීම කියන්නේ? මහණෙනි මෙහිලා භික්ෂුව අභිනන්දති. මොකද කරන්නේ? අභිනන්දති. අභිනන්දති කියන්නේ සතුටින් පිළිගන්නවා. අභිවදති ගුණ කියනවා. අජ්ජෝසාය තිට්ඨති හිත බැසගෙන පවත්වනවා. මොකක් ගැනද මේ අභිනන්දනා කරන්නේ? ගුණ කියන්නේ හිත බැසගන්නේ මොකක් ගැනද? මේක කියන මහණෙනි රූපය අභිනන්දති. රූපය කිව්වේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතත් ඒ මහා භූතයන්ගෙන් හටගත්තු දේවල් වලටත් කියන නමක් තමයි රූප. රූප කියන්නේ හේතුව මොකද? රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. නැසී වෙනසී යන නිසයි මේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේවල් වලට රූපය කියලා කියන්නේ. උන්වහන්සේ වදාලා මේක සීතලෙන් නැතිලා යනවා, උෂ්ණයෙන් නැසිලා යනවා, ජලයෙන් නැසිලා යනවා. හැම ඕනම එකකින් නැසී වෙනසී යන නිසා සතර මහා ධාතුගෙන් හටගත්තු දේවල් වලට කියනවා රූප. අනේක මොකද කරන්නේ? අභිනන්දති. සතුටින් පිළිගන්නවා. සතුටින් පිළිගන්නවා. මම කියලා පිළිගන්නවා. මගේ කියලා පිළිගන්නවා. මගේ ආත්මය කියලා පිළිගන්නවා. අභිවදති. ගුණ කියන ශාමී බලන්න මගේ කොණ්ඩේ ලස්සන. මේ බලන්න නියපොතු. ගුණ කියනවා. මේ ඇඳුම හරි ලස්සනයි ඔයාට. මේ මොකද්ද අපි මේ කියන්නේ? ගුණ කියනවා. ගුණ කියන්න මොකද වෙන්නේ ඒකට? ඒකේ හිත බැස ගන්නවා. වෙනවද නැද්ද? මං අහන නිසා නෙමෙයි ඇත්ත කියන්න ඕන. වෙනවද නැද්ද? වෙනවනේ. ගුණ කියනවා. කියන මෙන්න ඔයාට දුන්න මෙන්න රසවත් කෑ මෙන්න පුඩිමක් ගෙනාවා. ඔන්න කෑල්ලක් කටේ අරන් කාලා හරි රසයි. කොහෙන්ද ගත්තේ? මේ මොනවද? අභිනන්දති අභිවදති. හිත බැස ගන්නවා. නේ මටත් පුඩින් ගෙනින්. මොකද මේ වෙන්නේ? අජ්ජෝසාය තිට්ඨි. මෙයාගේ හිත යනවා මේකට. මෙන්න මේ වගේ අපි මේ රූපයට හිත බැස ගන්නවා. මේක ලේසියෙන් අතාරින්න බැරි එකක්. ඕක තමයි ලෝකේ කියන්නේ. ලෝකෝ ඊට අමතර දෙයක් නැහැ. ওই කරුණු තුنين තමයි මේ ලෝකේ තියෙන්නේ. මොකද කරුණු තුන? අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. මේ වගේ මේ රූපේ ගැන යා කල්පනා කරනවා. හිත බැස ගන්නවා. හිත බැසගත්තට පස්සේ මොකද? දැන් මෙයාගේ හිත ගියා. හිත බැසගත්තා ඒකේ. රූපය සතුටින් පිළිගනිද්දී රූපයෙහි ගුණ කියද්දී රූපයේ හිත බැසගනිද්දී uppajjati nandi ආශාවක් හට ගන්නවා. යා රූපේ නන්දි තදුපාදානං. රූපේ කෙරෙහි යම් ආශාවක් ඇද්ද ඒකමයි බන්ධනේ. බලන්න කොච්චර ලස්සන විවරණයක්ද කියලා. රූපේ කෙරෙහි යම් ආශාවක් ඇද්ද ඒකමයි බන්ධනේ. හැබැයි මේක අවබෝධ වෙන්න නම් චිත්ත සමාධිය දියුණු කරන්න ඕන. ඒකමයි බන්ධනේ.
යා රූපේ නන්දි රූපේ කෙරෙහි යම් ආසාවක් ඇද්ද තං උපාදානං තදුපාදානං ඒක තමයි උපාදාන ඒක තමයි බන්ධනයි ඒක තමයි බැඳීම ඊට පස්සේ යා මොකද කරන්නේ දැන් බැඳුනට පස්සේ තස් උපාදාන පත්‍ය භව ඒ බැඳුණු හිතින් යුක්තව යා කටින් කතා කරනවා කයින් ක්‍රියා කරනවා වචනේ හිතින් හිතනවා එතකොට මොකද වෙන්නේ කර්මය උපදිනවා කර්මයේ සකස් වෙනවා විපාක පිණිස උපාදාන පත්‍ය භව ඒ උපාදාන නිසා භවය හට කර්ම සකස් වෙන විපාක පිණිස ඊට පස්සේ භව පත්‍ය ජා ඒ නිසා උපදින්න සිදු වෙනවා ආයමත් උපතක් කරා යනවා ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස හට ගන්නවා මේට කලින් ජීවිතයක අපිට මේක වුණා මොකද්ද උනේ අපි රූපෙ පිළිගත්තා ಗುಣ කිව්වා බැසගත්තා ඔන්න උපතක් කර ආවා දැන් අපිට ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස නැද්ද තියෙනවද දැනුත් අපි කරන්නේ ඒකම නේද රූපේ පිළිගන්නවා රූපේ ගුණ කියනවා ඒකේ බැස ගන්නවා එතකොට යමක ගුණ කියනවා නම් ඒකේ බැස ගන්නවමයි ඔන්න මේ අවුරුද්දේ තියෙන රූප රජිනී තෝරනවා බැස ගන්න නැද්ද එතකොට අනේ ලස්සන අන්න බලන්න කියලා අනේ මේ වගේ ඇස් දෙකක් මටත් ඇත්නම් මේ වගේ ඇත්ත ඉඟසුඟ කල්පනා කරනවා දැන් තෝරලා දෙන මේන්න ලස්සනයි කියලා මේ මොකද්ද කරන්නේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති මේක තමයි මේ කරන්නේ මේ ලෝකයන්නේ ඕකෙන් කලාතුරකින් කෙනෙක් එහි යථාර්ථය දකින්ට හිත යොමු කරනවා කලාතුරකින් කෙනෙක් එතකොට තමයි පේන්නේ මේ විදිහට තමයි මේ රූපේ ආයයි දුක පිණිස හැදෙන්නේ අන්න යා අවබෝධ කරනවා සමාධිමත් සිතකින් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය විදිහට තමයි කියනවා දුක හටගන්නේ එතකොට රූපේ පවතින නිසායි දුක හටගන්නේ රූපී හට ගැනීම කියන්නේ දුකේ හට ගැනීම ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අපි දන්නා රූපේ සතර මහා ධාතු මොනවද කෙස් ලොම් නිය දත් සම්මස් නහර ආදී ඊළඟට පිත සෙම සැරව ආදී ආපෝ ධාතු ඊළඟට ශරීරේ රස්නි ගතිය ආදී තේජෝ ධාතු ආසාස ප්‍රසආස ආදී මේවා නේද අපි මේ කොහොම අල්ලන්නේ මේවා හැදෙනවා ආයමත් අපිට මේ වගේ දේවල් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා එයා වේදනාවත් පිළිගන්නවා සතුටින් පිළිගන්නවා විඳීම ඒ විඳීමත් අභිනන්දනය කරනවා සතුටින් පිළිගන්නවා ඊළඟට අභිවදති ඒ කියන්නේ ඔව් එහි ගුණ වර්ණනා කතා කරනවා අජ්ජෝසාය තිට්ඨති එතකොට ඒකේ හිත බැස ගන්නවා ඕක තමයි ලෝකේ තියෙන ස්වභාවය දැන් අපි මේ වේදනාව කියන්නේ විඳීම නේ වේදේති කෝ වික්කවේ තස්මා වේදනාති උච්චති විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනා කියන්නේ එතකොට මේ වේදනාව හටගන්නේ මොකෙන්ද ස්පර්ශයෙන් හටගන්නේ ඒ කියන්නේ සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ වින්දනයක් හටගන්න නම් එක්කෝ ඇහැයි රූපයයි විඥානයයි එකතු වීමෙන් හටගන්න ඕන. එහෙම නැත්නම් කනයි ශබ්දයයි විඥානයයි එකතු වීමෙන් හටගන්න ඕන. එහෙම නැත්නම් නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීමෙන් හටගන්න ඕන. එහෙම නැත්නම් දිවයි රසයයි විඥානයයි එකතු වීමෙන් හටගන්න ඕන. එහෙම නැත්නම් කයයි පහසයි විඥානයයි එකතු වීමෙන් හටගන්න ඕන. එහෙම නැත්නම් මනසයි අරමුණුයි විඥානයයි එකතු වීමෙන් හටගන්න ඕන.
ඒ ස්පර්ශයෙන් තොරව විඳීමක් හටගන්නේ නැහැ. එතකොට මේ විඳීම අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගන්නා අනිත්‍ය වූ විඳීම පිළිගන්නවා. එයා පිළිගන්නා මොකද්ද? දුකත් පිළිගන්නවා. සැපත් පිළිගන්නවා. උපේක්ෂාවත් පිළිගන්නවා. දැන් අපිට පැහැදිලිව පේන මිනිස්සු දුක පිළිගන්නේ නැහැටි. දුක් විඳින අයට කියන්න බලන්න අඬන්න එපා කියලා. නවත්තයිද බලන්න? නවත්තනවද? මේ ළඟදී ආව අම්මා කෙනෙක් සුනාමි සිදුවීම සම්බන්ධයෙන් අඬනවා. මං කිව්වා අම්මට, ඒ අම්මට මං කිව්වා මං ওই අම්මට අඬන්න එපා කියන්නේ නැහැ. මං ওই අම්මට දුක් විඳින්න එපා කියන්නේත් නැහැ. ඒ මොකද හේතුව? මම අඬන්න එපා කිව්වා කියලා ඔය අම්මට නාඩින්න බෑ. ඇඬෙනවා. මම දුක් විඳින්න එපා කිව්වා කියලා ඔය අම්මට දුක් විඳින්න නැතුව ඉන්න බෑ. දුක තියෙනවා. මං ඔය අම්මට වෙන එකක් කියන්නම්. ඔය අඬන දුක් විඳින කරුණ අවබෝධ කරන්න. එතකොට තමයි අම්මට ඇඬිල්ල නැවතුනේ. මං කෝ ඔය අඬන්න එපා කියන්නේ නැහැ කිව්වා මං. දුක් විඳින්න එපා කියන්නෙත් නැහැ. අඬන දුක් විඳින යම් කරුණක් ඇද්ද? ඒක අවබෝධ කරන්න. එතකොට තමයි හිතන්න පටන් ගත්තේ. ඉතින් මේ වගේ මේ දුක කියන එක ඒ දුක විඳ විඳා ඒකෙන් ඒ දුක පිළිගන්නවා යා. ඒකෙත් ගුණ කියනවා. ඒකේ හිත බැස ගන්නවා. සැප වේදනාවෙත් හිත බැස ගන්නවා. උපේක්ෂා වේදනාවෙත් හිත බැස ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ විඳීමේ හිත බැස ගන්නකොට uppajjati nandi. මොකද හටගන්නේ? ආසාවක් හට ගන්නවා. ආසාවක් හට ගන්නවා. මේ ආසාව කියන එක මේ දැන් සමහරු හිතාගෙන ඉන්නේ මේ දුක් විඳිනකොට ජීවිතේ කලකිරෙනවා එතකොට අවබෝධ වෙනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඒක වෙන්නේ නැහැ. හොඳම උදාහරණ මේ සුනාමි සිදුවීමත් එක්ක මිනිස්සුන්ගේ හැමදේම නැති වුණා. දූ දරුවෝ නැති වුණා. පවුලේ සියලු දේ නැති වුණා. සමහරුන්ට ඇඳිවතත් නැති වුණා. කවුරුවත් ඉන්නවද ඒ නිසා මට දැන් ජීවිතය අවබෝධ වෙලා ඉන්නේ. මට මේකෙන් එතර වෙන්න ඕනේ. නෑ. දැන් තේරෙනවද දුක් විඳලා අවබෝධ කරන්නේ නැති බව? එහෙම නෑ. ගේ තිබුණා, ගෙර චුට්ටක් බඹයක් ඇහැපැත්තෙන් කුස්සිය තිබුණා. දැන් කියනවා ගෙවල් දෙකක් තිබුණා. දැක්කද වෙනස? අවබෝධ කරන්නේ නැහැ. දැන් එතකොට යාට ඕනේ දැන් ගේ කුස්සියේ තිබුණේ දැන් ඕනේ මොකද්ද? ගෙදරටත් ගියක් ඕනේ කුස්සියටත් ගියක් ඕනේ. දැන් මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ හිත කොයි තරම් අපිව මේ සංසාරයට ඇදලා දාලා තියනවද? මේ පංච පාදානස්කන්ධෙට කොයි තරම් අපි මුලා වෙලා තියනවද? ඉතින් මේ වේදනාව ඇතුණාට පස්සේ uppajjati nandi. මොකක්ද හටගන්නේ? ආශාව උපදිනවා. යා වේදනාය නන්දි තදුපාදානං. වේදනාව පිළිබඳව විඳීම තමන් විඳින දේ ගැන යම් ආශාවක් ඇද්ද ඒකට එයා බැඳෙනවා. ආශාවක් ඇති වුණාද ඒක තමයි බැඳීම. හරි ලස්සනයි මේ උපාදාන කියන වචනේ විස්තර කරලා තිනවා. යා වේදනාය නන්දි තදුපාදානං. විඳීම කෙරෙහි යම් ආශාවක් ඇද්ද එයයි උපාදානය. ඊට පස්සේ තියෙනවා තස් උපාදාන පච්චය භව. ආනයාට ඒක හේතු කරගෙන තමයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. එතකොට එයා ආයමත් උපතක් කරා යනවා. ඊට පස්සේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් සියල්ලම යාට හිමි වෙනවා. හැබැයි පින්වතුනි මේ සිදුවීම සිදුවෙන ආකාරය හොඳ සිහියෙන් බලන්න ඕන. එතකොට මිසක් එහෙම නැත්තම් මේක කඩතුරාවකින් වැහිලා වගේ අපේ හිත සම්පූර්ණයෙන්ම අසත්‍යේනමැති කඩතුරාවෙන් වැහිලා තියෙයි.
ඒ කඩතුරාව ඉරලා දමන්න නම් යෝනිසෝ මනසිකාරී යෙදෙන්නම ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යා සංඥාවත් පිළිගන්නවා. වේදනාව ගැන අපි දැන් බැලුවොත් එහෙම දැන් විදියෙන් හටගන්නේ කොහෙද එතකොට? ඇසේ ස්පර්ශයෙන් හටගන්නවා සැප දුක් උපේක්ෂා වේදනා. ඊළඟට කනේ ස්පර්ශයෙන් හටගන්නවා සැප දුක් උපේක්ෂා වේදනා. නාසයේ ස්පර්ශයෙන් හටගන්නවා සැප දුක් උපේක්ෂා වේදනා. දිවේ ස්පර්ශයෙන් හටගන්නවා සැප දුක් උපේක්ෂා වේදනා. කයේ ස්පර්ශයෙන් හටගන්නවා සැප දුක් උපේක්ෂා වේදනා. මනසේ ස්පර්ශයෙන් හටගන්නවා සැප දුක් උපේක්ෂා වේදනා. මේ වේදනාව නිසා ওই විදිහට හැදෙනවා. ඔන්නෝක තමයි වේදනාවේ හට ගැනීම කියලා වදාළේ. වේදනා මුල් කරගෙන වේදනා ස්කන්ධය මුල් කරගෙන පටිච්ච සමුප්පාදේ හැදෙන ආකාරය තමා තුලින් දැකීම. ඊළඟ එක සංඥාව. සංඥා කිව්වේ හඳුනා ගන්නවා. එහෙන් හඳුනා ගන්න මොකක්ද? රූප. ඒක රූප සංඥා. කනෙන් හඳුනගන්නේ මොකද්ද? ශබ්ද. ඒක ශබ්ද සංඥා. නාසයෙන් හඳුනගන්නේ මොනවද? ගන්ධ සුවඳය ගන්ධ සංඥා. දිවෙන් හඳුනගන්නේ මොනවද? රස. ඒක රස සංඥා. කයෙන් හඳුනගන්නේ මොනවද? පහස. එය පොට්ටබ්බ සංඥා. මනසින් හඳුනගන්නේ මොනවද? අරමුණු හිතවිලි. එය ධම්ම සංඥා. එතකොට ඇහෙන් රූපයක් හඳුන ගන්න නම් ඒක මොකෙන්ද හැදෙන්නේ? ස්පර්ශයෙන්. ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙන්න ඕන. අන්න එතකොට හඳුනගන්නේ. එහෙනම් හඳුනා ගැනීම කියන එක ස්පර්ශය නිසා හැදෙන එකක්. එතකොට රූප සංඥාව කියන එක හැදෙන්නේ මොකෙන්ද? ඇසේ ස්පර්ශයෙන්. ශබ්ද සංඥාව හැදෙන්නේ මොකෙන්ද? කනේ ස්පර්ශයෙන්. ගන්ධ සංඥාව හැදෙන්නේ මොකෙන්ද? නාසයේ ස්පර්ශයෙන්. රස සංඥාව හැදෙන්නේ මොකෙන්ද? දිවේ ස්පර්ශයෙන්. පොට්ටබ්බ සංඥාව හැදෙන්නේ මොකෙන්ද? කයේ ස්පර්ශයෙන්. ධම්ම සංඥාව හැදෙන්නේ මනසේ ස්පර්ශයෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය සංඥාව අපි මොකද කළේ? පිළිගන්නවා. සතුටින් පිළිගන්නවා. පිළි අරගෙන මොකද කරන්නේ? එහි ගුණ කියනවා. එහි ගුණ කියනවා. හඳුනාගත්තු රූපේ ගැන ගුණ කියනවා. හඳුනාගත්තු ශබ්දය ගැන ගුණ කියනවා. හඳුනාගත්තු ගඳ සුවඳ ගැන ගුණ කියනවා. හඳුනාගත්තු රසය ගැන ගුණ කියනවා. හඳුනාගත්තු පහස ගැන ගුණ කියනවා. හිතට එනවා සිටිවිලි. මේවා ගැන හිතින් අගය කරනවා. ඉවරයක් නැහැ. ඒතර සතුටින් පිළිගැනීමයි අගය කිරීමයි ඇති වෙච්ච තැන මොකද්ද තියෙන්නේ? බැස ගැනීම. ඊට පස්සේ රූප සංඥාවේ හිත බැස ගන්නවා. ශබ්ද සංඥාවේ හිත බැස ගන්නවා. ගන්ධ සංඥාවේ හිත බැස ගන්නවා. රස සංඥාවේ හිත බැස ගන්නවා. පොට්ටබ්බ සංඥාවේ හිත බැස ගන්නවා. ධම්ම සංඥාවේ හිත බැස ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ආශාව උපදිනවා. මොකක් ගැනද උපදින්නේ? සංඥාව ගැන. හඳුන ගන්න දේ ගැන ආශාව උපදිනවා. එතකොට හඳුනා ගැනීම ගැන යම් ආශාවක් ඇද්ද? ඒක තමයි බන්ධනය. ඒක තමයි උපාදානය. තස්සුපාදාන පච්චය භව. එතකොට මේ උපාදානය මුල් කරගෙන කර්ම විපාක හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? උපතක් කරා යනවා. එහෙනම් මතක තියාගන්න ඕනේ අපි මේ උපතක් කරා ගියේ ඔය සිදුවීම අප තුළ සිදුවීමින් තිබෙන නිසා මිසක් වෙන කරුණක් නිසා නෙමෙයි. ඔය සිදුවීම අප තුළ අද නැති වුණා නම් අප සංසාරෙන් නිදහස්. එහෙනම් ඔය හේතුව නිසායි අපි මේ දිගින් දිගට යන්නේ.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන සංඥාව හට ගැනීම ගැන අවබෝධ කරනවා. සංස්කාර අවබෝධ කරනවා. සංස්කාර කිය මොනවද මෙතන? චේතනා. ඇහෙන් රූපයක් දැක්කාම ඒ දැකපු රූපය ගැන චේතනා හට ගන්න. හොඳ සිහියෙන් තමන් ඉන්නකොට හොඳට සිහිය පුරුදු කරන්න ඕනේ මේක. එතකොට තමයි මේක ටික ටික අහුවෙන්නේ. හොඳ සිහියෙන් ඉන්නකොට කනෙන් අහන ශබ්දය ගැන චේතනා ඇති වෙන හැටි එයාට අල්ල ගන්න පුළුවන්. නාසයෙන් දැනෙන ගඳ සුවඳ ගැන චේතනා ඇති වෙනවා. දිවට දැනෙන රසය ගැන චේතනා ඇති වෙනවා. කයට දැනෙන පහස ගැන චේතනා ඇති වෙනවා. මනසට සිතෙන අරමුණු ගැන චේතනා ඇති වෙනවා. චේතනාව කියන එක පින්තුනි ඉබේ හටගන්නේ නැහැ. චේතනාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ඇහෙන් දකින රූපය ගැන හටගන්න චේතනාවට අපි කියනවා රූප සංචේතනා. කනෙන් අහන ශබ්දය නිසා ශබ්දය ඔස්සේ ඇති වෙන චේතනාවලට කියනවා ශබ්ද සංචේතනා. නාසයේ දැනෙන ගඳ සුවඳ ගැන ඇති වෙන චේතනාවලට කියනවා ගන්ධ සංචේතනා. දිවට දැනෙන රසය ගැන ඇතිවෙච්ච චේතනාවලට කියනවා රස සංචේතනා. කයට දැනෙන පහසට ඇතිවෙච්ච චේතනාවලට කියනවා පොට්ටබ්බ සංචේතනා. දැන් අපිට හිතට එක එක ඒවා හිතෙනවනේ. ඒ හිතෙනව අල්ලගෙන අපි චේතනා පහල කරනවා. ඒකට මොකද්ද කියන්නේ? ධම්ම සංචේතනා. ආන්නේ චේතනා පිළිගන්නවා. සතුටින් එයා පිළිගන්නවා. ඒක නොපිළිගෙන ඉන්න නම් එයාට සෑහෙන හිත දියුණු කරන්න වෙනවා. ඒක දැන් තේරෙනවද සමාධිය වඩන්න කියන කරුණ? නැත්තම් නොපිළිගෙන ඉන්න බෑ. එතකොට මේක පිළිගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔව් ඒ අගය කරනවා. රූප සංචේතනාව පහල කර කර අගය කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒකේ හිත බැස ගන්නවා. බැසගත්තට පස්සේ චේතනාව කෙරෙහි ආශාව උපදිනවා. හොඳට බලන්න හිතින් ඔක හොඳට හොයන්න පුළුවන් 100න් ඉන්නකට. Taman සමහර සිටිවිලි එනවා. අපි දන්නේම නැහැ අපි ඒකට ආශා කර කර හිත ඇතුලේ ඒක පවත්නවා. මවනවා. අපි ඒක අතාරින්න හදනකොට ආයේ ඒක ආශා කර කර ආයෙත් ඒකම එනවා. නැද්ද හිතේ මේක? ඕන්න ඔය විදිහට මේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා මේ හැම එකකම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? චේතනාව සංස්කාර කෙරෙහි යම් ආසාවක් ඇද්ද? ඒ ආසාවමයි උපාදාන. ඒ උපාදානය නිසා උපාදාන කිය මොකක්ද එතන? ඒ ආස කරපු දෙයට මෙයා බැඳෙනවා, හිර වෙනවා. ඒකටම ඇදිලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේ බැඳුණු හිතින් යුක්තව කයින් ක්‍රියා කරනකොට, වචනෙන් ක්‍රියා කරනකොට, හිතෙන් ක්‍රියා කරනකොට විපාකයක් හැදෙනවා උපදින්න. දැන් අපි දන්නවා කර්ම විපාක හැදෙනවා 3 ආකාරයකින්. එක්ක කර්ම විපාක හැදෙනවා කොහොමද? දිට්ඨ ධම්ම වේදිනිය. ඒක මේ ජීවිත විපාක දෙනවා. එහෙම නැත්නම් උපපජ්ජ වේදිනිය ඊළඟ ජීවිත විපාක දෙනවා. එහෙම නැත්නම් අපරාපරිවේ. දැන් ওই භවය කියන එක උපපජ්ජ වේදිනිය අපරාපරිවේදිනිය කියන දෙක තියෙන්නේ එතන. විපාක වෙනස කර්ම හැදෙනවා උපතක් කරාම යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉපදුනා නම් ජරා මරණ ශෝක වැළපීම් කායික දුක් මානසික දුක් විඳ යන්න ඕනේ. මේක අවබෝධ කිරීමෙන් තොරව විසඳ ගන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒකයි මේ කරුණ තේරෙන කෙනෙක් අකමැති වෙන්න ඕනේ මොකේටද? ආයෙමත් ඉපදීම ගැන අකමැති වෙන්න ඕනේ. හැබැයි අකමැති වුණාට සිද්ධ වෙනවා මේ සිදුවීම සිදු වෙන කම්ම. මේ සිදුවීම තමන් තුළ සිද්ධ වෙන කම්ම උපතක් කරා යනවා කියන එක සිදු වෙනවා. දැන් මේ ධර්මය හොඳට අහනකොට අපට පැහැදිලි කරගන්න පුළුවන් මෙතන සිදුවෙන්නේ හේතුඵල ධර්මතාවයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විඥාණයත් පිළිගන්නවා.
විඥානේ හටගන්නේ කොහේද? විඥානේ හට ගන්නවා ඇහි. ඒක චක්කු විඥානේ. විඥානේ හට ගන්නවා කනේ. විඥානේ හට ගන්නවා නාසයේ. විඥානේ හට ගන්නවා දිවේ. විඥානේ හට ගන්නවා කයේ. විඥානේ හට ගන්නවා මනසේ. වෙන තැන් වල හටගන්නේ නැද්ද? ඈ? වෙන තැන් වල හටගන්නේ ඇයි ඒ? නාම රූපයන් හටගත් යමක් ඇද්ද? අන්න එතන විතරයි විඥානේ හටගන්නේ. මොකද හේතුව? විඥානේ නාම රූපයෙන් හටගන්න එකක් නිසා. ඇහැ මොකෙන් හටගත්තු එකක්ද? නාම රූප පත්‍ය සලආයතන. එතකොට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයම නාම රූපයෙන් හැදිච්ච ඒවා. ඒ නිසා විඥානේ හටගන්නේ නාම රූපයෙන් හැදි එකක විතරයි. එතකොට දැන් ඇහි විඥානේ හටගන්නේ ඒකයි. කනේ විඥානේ හටගන්නවා. නාසයේ විඥානේ හටගන්නවා. දිවේ විඥානේ හටගන්නවා. කයේ විඥානේ හටගන්නවා. හිතේ විඥානේ හටගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා මොකද කරන්නේ? මෙයා දන්නේ නැහැ මේක අවබෝධයක් නැහැ. සතුටින් පිළිගන්නවා. පිළි අරගෙන මොකද කරන්නේ? අභිවදති බොහෝ දේවල් කියනවා විඥානයේ ගැන. ඔව්. බොහොම කියන විඥානයේ කොහෙද යන්නේ? කතා කරනවා හරියට විඥානය ගැන. නමුත් විඥානය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. විඥානය මොකද්ද කියලා දැන් සමාධි විඥානය කියනවා. අලුත් භාෂාවේ. දේශපාලන විඥානය. අහලා නැද්ද පත්තරවල තියෙන ඔය අලුත් විඥාන? එතකොට අපිට පේනවා මේ විඥාණය ඇස කන නාසය දිවකය මනසේ විතරයි හටගන්නේ. මේ සතුටින් පිළිගන්නවා යා. මොකද අපි ඇහෙන් රූපේ බලද්දි මම කියන අදහසෙන් බලද්දි සියල්ල අපි පිළිගන්නවා. එතකොට විඥාණය කියන්නේ දැනීම. විඥානාති තිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථය විඥාන කියන එකේ තියෙන. ඇහෙන් රූපය දිහා බලද්දී මේ ඇහි රූපයයි සම්බන්ධ වෙන්නේ විඥානය නිසා. ද්වයම් පටිච්ච භික්ඛවේ විඥානස්ස සම්භවෝති. ඒ විඥානයගේ සම්භවයට ඇහි රූපයයි දෙක හේතු වෙනවා. එතකොට තමයි ඒක විඥානය උපදින්නේ. මොකද නාම රූපයෙන් හටගත්ත ඇහැ නිසා ඇහි උපදින විඥානය. එතකොට මේව හොඳ සිහියෙන් එයා බලද්දි තේරුම් ගන්න මෙන්න මේ විදිහටයි විඥානය හටගන්නේ. එතකොට මොකද වෙන්නේ? විඥානයේ කෙරෙහි උපදිනවා මොකද්ද? ආශාවක් උපදිනවා. එතකොට යං විඥානේ යා විඥානේ නන්දි විඥානයේ කෙරෙහි යං ආශාවක් ඇද්ද තදුපාදානං. ඒක තමයි උපාදානේ. එතකොට මොකද වෙන්නේ? ඒ උපාදානයේ හේතු කොටගෙන කර්ම හැදිලා උපතක් කරා යනවා. දැන් අපි හොඳටම දන්නවා. දැන් විදීමක් ඇති වෙනකොට ස්පර්ශය තියෙනවා. ස්පර්ශ තුළ විඥානය තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට එහෙනම් ස්පර්ශයෙන් තමයි විදීම හටගන්නේ. ස්පර්ශයෙන් තමයි විදීම හටගන්නේ. එතකොට විදීම හටගන්න උපකාර වුණේ මොකද්ද? ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය තුළ විඥානය තියෙනවා. එහෙනම් විඳින තැන විඥානයේ ක්‍රියාකාරීත්වය තියෙනවා. එතකොට යමක් හඳුනාගත්තේ ස්පර්ශයෙන්. එතකොට හඳුනන තැන විඥානයේ ක්‍රියාකාරීත්වය තියෙනවා. චේතනා පහල කරන්නේ ස්පර්ශයෙන්. චේතනා පහල කරන තැන විඥාන. එහෙනම් වේදනාව, සංඥාව, චේතනාව කියන කොහෙත් වැඩෙන්නේ මොකද්ද? විඥානෙමයි. එතකොට මේ විඥානයේ උපතක් කරා අනේක බලක්වන්න විදියක් නැහැ. ඔන්න ඕක අවබෝධ කරගත්තා නම් යා අවබෝධ කරගන්නවා පංච උපාදානස්කන්ධය හට ගන්නා හැටි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යෝග තමයි රූපස්කන්ධේ හට ගැනීම. ඕක තමයි වේදනාස්කන්ධේ හට ගැනීම. ඕක තමයි සංඥාස්කන්ධේ හට ගැනීම. ඕක තමයි සංකාරස්කන්ධේ හට ගැනීම. ඕක තමයි විඥානස්කන්ධේ හට ගැනීම.
දැන් එතකොට සමාහිත සිත් ඇති කෙනා ඕක ඔය ආකාරයෙන්ම අවබෝධ කරනවා. මේ මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ කියලා. එතකොට යා දුක අවබෝධ කරලා තියෙනවා. දුක හටගන්නා හේතුව අවබෝධ කරලා තියෙනවා. එහෙනම් දැන් යා මොකද කරන්න ඕනේ? දුක අතාරින්න නම් දුක අවබෝධ කරන්න ඕනේ. අවබෝධ කරාට පස්සේ හටගන්නා හේතුව ප්‍රහාණය වෙනවා. කොහොමද? එතකොට තමයි බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මොකද්ද මේ රූපේ නැතිවීම කියන්නේ? මොකද්ද මේ වේදනාවේ නැතිවීම කියන්නේ? මොකද්ද මේ සංඥාවේ නැතිවීම කියන්නේ? මොකද්ද මේ සංස්කාරවල නැතිවීම කියන්නේ? මොකද්ද මේ විඥානේ නැතිවීම කියන්නේ? ඉද බික්කවේ බික්ඛු නාබිනන්දති. මෙයා පිළිගන්නේ මොකද්ද? රූපය පිළිගන්නේ. මම කියලා පිළිගන්නේ. මගේ කියලා පිළිගන්නේ. මගේ ආත්මය කියලා පිළිගන්නේ. ඇයි පිළිගන්නේ නැත්තේ? සමාහිත සිත් ඇති කෙනා රූපේ විමසිමස බලනවා යා. බලද්දි පේන්නේ මොකද්ද? පෙන ගුලියක් වගේ නැසී වෙනසී යන එකක්. ඒක කොච්චර ඇත්තද කියලා බලන්න දැන් ඔය සුනාමියේදී වෙච්ච විනාශෙදී මෙයා ලස්සනයි තේරුවද? ඊයේ මම කොළඹ යනකොට මම දැක්කා සාමාන්‍යයෙන් අවුරුදු 40 වගේ පැනපු ඇත වැඩිපුර හිටියේ උදේ පාන්දර මේ දුවනවා. කමක් නැහැ ඒකට මං කිව්වේ දුවනවා. පාර ආයිනේ දුවනවා. මං ඉතින් යන ගමක මෙන් බලන්න මේ ජරාව නවත්තන්න උත්සාහ ගන්න හැටි. වෙන කරුණක් තිබේද? නෑ. ජරාවටපත් වෙන ශරීරය ජරාවෙන් බේරගන්න මේ දුවන්නේ. වෙන එකක්ද ඒක? ස්පෝර්ට්ස් කරන්නෙත් ඒකට, වේට් කරන්නෙත් ඒකට. විටමින් ගන්නෙත් ඒකට, බෙහෙත් ගන්නෙත් ඒකට. නමුත් අපිට කරගන්න පුළුවන් කමක් නෑ ඒකේ. එතකොට දැන් අපි දන්නවා සුනාමි එකේදී කොණ්ඩේට ආදාය කරපු කී දෙනෙක් ඉන්නේ නේද? ශරීරයට ආයුධම් කරපු කී දෙනෙක් ඉන්නේ නැද්ද? නමුත් මං හිතන්නේ ඔබ දැක්කද මේ මලකුණු? පුදුම විදියට ඉදිමිලා තිබිලා තියෙනවා. බඩවල් එහෙම මහ විශාල හාල් මුට්ට තරම් විශාල වෙලා. මේ අපේ ශරීරෙ මේ අතපය විශාල වෙලා නාහින් කටින් ඉස්ම ගලනවා. පෙන බුබුලු වෙනවා අර. සබම් පෙන වල එන සබම් බුබුලගේ බුබුලු වෙනවා පුපුරනවා ඉස්ම වැක්කිරෙනවා. ආය නාහින් බුබුලක් එනවා පුපුරනවා ඉස්ම වැක්කිරෙනවා. මේ කයමයි. වෙන ශරීරයක්ද මේ? මේ කයමයි. මේ යථාර්ථයේ මේ කය තුල දකිද්දී එයා රූපය පිළිගනීද? එහෙනම් රූපය පිළිනොගන්න නම් එයා දකින්න ඕනේ කුමක යථාර්ථයේද? රූපයෙහි යථාර්ථය දකින්න ඕන. එතකොට රූපය පිළිගන්නේ. දැන් මේ ගිය පිරිසට කොච්චර ඉන්නද මේ කය වේට් කර මේ බොඩි බිල්ඩර්ස්ලා ඉන්නේ ඇති. කො එක මොහොතෙන් ඉවරයි නේ. එක මොහොතෙන් ඉවරයි. අපි ලස්සනයි කියලා කතා කරන ඒවා, හයි හත්තියයි කියලා කතා කරන ඒවා එක මොහොතෙන් ඉවරයි. පෙන ගුලියක් වගේ මේ රූපය ගැන අවබෝධ කරන එක්කිනා පිළිගන්නේ නැහැ. රූපේ මම කියලා හෝ මගේ කියලා හෝ මේක මගේ වශයෙන් පවත්වන්න ඕන කියලා පිළිගන්නේ නැහැ. අනබිවදති. ಗುಣ කියන්නේ යා. ಗುಣ කියන්නේ යා රූපේ දිහා බලනවා මේ ශරීරයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ධාතු මනසිකාරය කොහොම බලන්න කියලාද? ගව දෙනක් කපලා හතරමං හන්දියක තියාගෙන ඉන්නවා වගේ බලන්න කියනවා මේ ශරීරය. එහෙම බලන්න කියනවා. මුල් කාලේ මං ඕවා කියද්දි මට විරුද්ධ වුණා. මේ මොනවද මේ කියන්නේ? මේ ජීවිත කඩාකප්පල් වෙනවා කිව්වහම මිනිස්සුන්ට කලකිරිනවා. ඕවා ඉතින් එක ආච්චි කෙනෙක් මට කිව්වා හාමුදුරනේ ඕවා ඉතින් අපිට නම් හොඳයි කිව්වා. තරුණ වයසට නම් ඕවා හරියන්නේ නැහැ කිව්වා. ඒ මොකද කලකිරේ. එහෙනම් ඉතින් කලකිරින්න බෑ මේ කරා පිටියේ රෝහලේ සියලු දෙනාම.
කොහේ කලකිරින්නද දැන් කලකිරනවා තියා. එක්කෙනෙක් ගියා මුද්දක් ගන්න මිනිස්සුගේ. ඇඟම ඔක්කොම ඉදිමිලා මේ අතෙන් ඇඟිල්ල කටේ දාලා මුද්ද කරවලා තියෙනවා. එතකොට පේනද මලකුණ අච්චර ඕජස් ගලද්දි කලකිරෙන්නේ නැහැ. මේ යථාර්ථය අපේ මිනිස්සු දන්නේ නැහැ. මම ඒ ආච්චිට හැබැයි හොඳ සිංහලෙන් කියලා දුන්නා ඒක. එතකොට මේ අපි මේව තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න ඕනේ මේ යථාර්ථය කියන එක දකින්න. ඒ ආචරිතංගේ යථාර්ථය කියන එක දකින්න මේ හැමයි කටුයි විතරක් ඉතුරු වෙන්න ඕනේ. වයසට ගිහින් ගොරක වගේ වුණාම යථාර්ථය අවබෝධ කරගන්න. තරුණයට අකපයි. කැප නැහැ. එහෙම එකක්ද මේ කියන්නේ? යථාර්ථය දකින්නේ වයසට ගිහිල්ලා නොවේ. යථාර්ථය දකින්නේ කුඩාවදීදීත් නොවේ. යථාර්ථය දකින්නේ තරුණාවදීත් නෙමෙයි. යමෙක් බුද්ධිමත් නම් ඔහු. ඒ බුද්ධිමත් කෙනා වයසට ගියපු කෙනෙක් නම් ඒත් හරි. ඒ බුද්ධිමත් කෙනා මැදවිය කෙනෙක් නම් ඒත් හරි. බුද්ධිමත් කෙනා ලදරුවෙක් නම් ඒත් හරි. එහෙනම් වැදගත් වෙන්නේ මොකද්ද? වයස නෙමෙයි. බුද්ධිමත්කම. මේ බුද්ධිමත් එක්කෙනා එතකොට මොකද කරන්නේ? රූපය පිළිගන්නේ. රූපේහි ගුණ කියන්නේත් නැහැ. රූප එතකොට මොකද වෙන්නේ? හිත බැසගන්නේ. හිත බැසගන්න නැති වෙනකොට මොකද වෙන්නේ? යා රූපේ නන්දී සා නිරුජ්ජති. රූපේ කෙරෙහි යම් ආසාවක් තිබ්බද ඒ ආසාව නිරුද්ධ වෙලා යනවා. බලන්න කොච්චර පැහැදිලිද මේ ධර්මය. ඒ ආසාව නිරුද්ධ වෙලා යනවා. එතකොට රූපේ කෙරෙහි තියෙන ආසාව නිරුද්ධ වුණා නම් රූපේ කෙරෙහි ආසාව ඉපදුනා නම් ඒක තමයි උපාදානයි, බන්ධනයි. රූපේ කෙරෙහි ආසාව නිරුද්ධ වුණා නම් බන්ධනයක් නැහැ. එහෙනම් බන්ධනයක් නැත්තම් විපාක මිනිස් කර්ම හැදෙන්න විදියක් නැහැ. එහෙම එකක් නැහැ. එහෙනම් ජරා මරණ ශෝක වැළපුම් දුක් දුම්නස් වලින් යා නිදහස්. දැක්කද? එතකොට නාබිනන්දති නාභිවදති නාජ්ජෝසාචි තිට්ඨති. අභිනන්දනය කරන්නේ ಗುಣ කියන්නේ නැහැ. එතකොට හිත බැස ගන්නෑ. එතකොට විදර්ශනාවෙන් අපි කරන්නේ රූපයේ ඔය ස්වභාවයේ අවබෝධ වන තුරු ප්‍රගුණ කිරීමයි. එතකොට මේ සිද්ධිය මේ විදිහට මෙයා යම් ඇල්මක් තිබුණද රූපයේ කෙරෙහි ඇල්ම නිරුද්ධ වෙලා යනවා. මොකද හේතුව? ඒක නොපිළිගන්නා නිසා. ඒකේ ಗುಣ නොකියන නිසා. එතකොට නොපිළිගන්නත් ಗುಣ නොකියන්නත් එහෙනම් එයාට මොකද තියෙන්න ඕනේ ගැන? අවබෝධයක් තියෙන්න ඕනේ. රූපේ වනාහි මෙයයි කියලා රූපේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළා යා වේදනාවත් එහෙමයි පිළිගන්නේ වේදනාව. ඇයි ඒ? අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව දිය බුබුලක් බිඳි බිඳි යන්නේ. මේ වේදනාව වහ නැසී යන එකක් කියලා සමාධිමත් සිතින් දකින්න. එතකොට යා මොකද කරන්නේ? පිළිගන්නේ. ඒකේ ಗುಣ කියන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒකේ හිත බැසගන්නේ. එතකොට සැප විඳීම කෙරෙහි දුක් විඳීම කෙරෙහි උපේක්ෂා විඳීම කෙරෙහි යම් ආසාවක් තිබ්බා නම් ඒ ආසාව නිරුද්ධ වෙලා යනවා. ආසාව නිරුද්ධ වුණා නම් උපාදානත් නිරුද්ධයි. උපාදානත් නිරුද්ධ නම් භවයත් නිරුද්ධයි. ජාති ජරා මරණ ශෝක වැළපුම් දුක් දුම්නස් සියල්ලම නිරුද්ධයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සංඥාව යා පිළිගන්නේ. ස්පර්ශයෙන් හටගන්නා සංඥාව පිළිගන්නේ යා. මොකද හේතුව? යා අවබෝධ කරනවා මේක මිරිගුවක් වගේ. මිරිගුවක් වගේ. මේ මතු පිටින් පේන දෙයට වඩා ඇත්ත මීට වඩා වෙනස් එකක්. හැබැයි ඒක නුවණින් සීකල්ලා විමසන කෙනෙක් විතරක් අවබෝධ කරන එක. මම ඔබට හොඳටම කිව්වා. ඔබට මතකද මෙච්චර විනාශයක් වෙලා අපේ රටේ. ඒ විනාශي වෙච්ච පළාතේ මිනිස්සු තවමත් ජීවිත අවබෝධය පිණිස හිත යොමු කළා නැහැ. ඒ මොකද හේතුව? එහෙනම් අපිට පේනවා දුක් විඳලා
පීඩා විඳලා ජීවිත අවබෝධය කරන්නේ නැහැ. එහෙනම් ජීවිත අවබෝධය කරන්නේ සීල සමාධි ප්‍රඥා වඩලා. හරි අර්ථය අපි අල්ල ගන්න ඕන. සීල සමාධි ප්‍රඥා වඩලා මිසක් ජීවිත අවබෝධ කරන්නේ දුක් විඳලා නොවේ. ඉතින් අපි හරියට මේක තේරුම් ගත්තාම ගැටලුවක් නැහැ. සමහර හිතෙන්න පුළුවන් දැන් කාන්තා පක්ෂය ගැන සමහරු කියන කාන්තාවන් මේ වැඩි ඉතින් ගෙවල් වල හිර වෙලා දුක් විඳින නිසා වෙන්නේ නැති කියලා. මම හිතන්නේ නැහැ එහෙම. ඒක නෙමෙයි හේතුව. හිතන්න පුළුවන්කම තිබීමමයි තියෙන්නේ. පිරිමි වුණත් එහෙම හිතන්න පුළුවන්කම තිබීමමයි. ඒ නිසා මේ හිතන්න පුළුවන්කම උවමනයි. මේ ධර්මය අවබෝධ කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධර්මය කරා ගියේ වැඩිපුර කාන්තාවද පිරිමිද? පිරිමි ගියේ. ඊට පස්සේ කාන්තාව බලෙන් මහණ වුණේ ඇවිල්ලා හිසරවල් බාගෙන ආවේ. අපේ පිරිමි ඔක්කොම මහණ වුණා දැන්. අපිට මොකද වෙන්නේ කියලා. මතකද? පිරිමි යන්නේ ඉස්සරහට. දැන් කාලේ පිරිමි ඉස්සරහට යන්නේ නැහැ පස්සට යන්නේ. එතකොට ඒ බුද්ධිමත් එක්කෙනා විතරයි මේ කරා යන්නේ. එතකොට අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එයා සංඥාව පිළිගන්නේ නැහැ. සංඥාවේ ಗುಣ කියන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? සංඥාවේ හිත බැසගන්නේ නැහැ. එතකොට සංඥාව කෙරේ යම් ආශාවක් තිබුණා නම් මොකද වෙන්නේ? ඒ ආශාව නිරුද්ධ වෙලා යනවා. ඒ ආශාව නිරුද්ධ වෙලා ගියාම උපාදානත් නැහැ, භවත් නැහැ, ජාති ජරා මරණ ශෝක වේලපුම් දුක් දුම්නස් ඇත්තෙත් නැහැ. ඉවරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා යා අවබෝධ කරගන්නවා සමාධි හිතින්. සංස්කාර චේතනාව බුදුරජාණන් වහන්සේ වදාළ චේතනාව මොකක් වගේ දකින්න කියලා දැන්. ඔව් කේල් ගහක් පතුරු ගහනවා වගේ කියලා. හැබැයි මේක හිතන්නේ නැතුව නම් අල්ලන්න බෑ. දැන් බලන්න හිතලා දැන් ওই සුනාමි සිදු වෙච්ච වෙලාවේ ඒගොල්ලන්ගේ ජීවිතවල තිබිච්ච පැතුම් හැමදේම කරන්න තියෙන දකුණේ විශේෂයෙන්ම නැකත් ශාස්ත්‍රයේ හොඳට තියෙන පළාත්නේ. හැමදේම නැකතනේ කරන්නේ. නැකතට ගෙවල් හදනවා, බලනවා, උත්සව ගන්නවා, සභාවල් පවත්වනවා, බලිතවිල් කරනවා. එතකොට ඔක්කොම කරනවා. මේ පැවැත්මට කරන දේවල්. අන්තිමට මොකද්ද මේක? Tamanට තමන්වත් නැහැ. දැන් මට අර මිරිජ්ජවල කියන හම්බන්තොට මිරිජ්ජවිල පන්සලේ ස්වාමීන් වහන්සේ මට කිව්වා මේ රාත්‍රී කාලයට මොහොතේ මහා අඳෝනාවක් ඇහෙනවලු. කලින් ඇවිල්ලා නැහැ. උන් සංසාරය යන හැටි. මේ සංසාරේ ගමන් කරන්න තියෙන විදිය ඔය. කෙහෙල් ගහක පතුරු ගලවනවා වගේ. හරයක් තිබේවි කියලා අල්ලපු කිසිම දෙයක හරයක් ලැබුණේ නැහැ. මේක අපිට මොන දෙන්න සිද්ධ වෙන පොදු ධර්මතාවයක් සංස්කාරය. දිව්‍ය ලෝකෙ ගියත් එච්චර තමයි තියෙන්නේ. හරයක් හම්බ වෙන්නේ නැහැ. හරයක් හම්බ වෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කළොත් විතරමයි. දෙවියන් අතරට ඔබ ගියත් ඔබ මොකද කරන්න ඕනේ? ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඔබ ගමන් කරන්න ඕනේ. නැත්නම් ඔබට දෙවියන් අතරට ගියා කියලා ලාභයක් නැහැ. දෙවියන් අතර ඉඳගෙනත් මේක ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට තමයි ඔබ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක් වෙන්නේ. නියම හරිය කරන්නේ නැත්නම් ඒ සංස්කාර ඔක්කොම කේල් ගස් පැතුරු ගැවුවා වගේ අන්තිමට ඒව නැති වෙලා ගිහලා කර්මානුරූප ආයක වෙරිය යනවා. එහෙම තමයි දිගින් දිගට මේ ආවේ අපි. ඒ නිසා මේ සංස්කාරයන්ගේ යථාර්ථය දකින්නකට යා පිළිගන්නේ නැහැ. සංස්කාරය පිළිගන්නෙත් නැහැ, ಗುಣ කියන්නෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒකේ හිත බැසගන්නේ නැහැ. එතකොට සංස්කාර කෙරෙහි යම් ආසාවක් තිබ්බනම් ඒ ආසාව නිරුද්ධ වෙලා යනවා. එතකොට උපාදාන නිරුද්ධ වෙනවා, භවය නිරුද්ධ වෙනවා, ජරා මරණ නිරුද්ධ වෙනවා. එතකොට පටිච්ච සමුප්පාදේ සම්පූර්ණ නිරුද්ධ වෙලා යනවා. හරි විස්මයජනක විද්‍යාවක්. මම ඒකයි මේ විද්‍යාවට පමණක්ම ප්‍රශංසා කරන්නේ.
මම ওই බටහිර විද්‍යාව නම් කිසිසේත්ම ප්‍රශංසා කරන්න මට දෙයක් නෑ ඒකේ. නමුත් මේ විද්‍යාව නම් සම්පූර්ණයෙන්ම විස්මයජනක විද්‍යාවක්. මේක ඒකාන්තයෙන්ම ප්‍රශංසා කළ යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා විඥාණයත් අවබෝධ කරනවා. විඥාණය අවබෝධ කරනවා එකඟ වූ සිතින්, සමාහිත වූ සිතින්. විඥාණය දකින්නේ මොකක් වගේද? මායාවක් වගේ. මායාකාරී දෙයක්. විඥානේ මායාව අල්ලනවා කියන එක ලීසි නෑ. ලීසි නෑ විඥානේ මායාව අල්ලනවා කියන එක. පුදුම විදියට අපිට රැවටෙන එක. ඇයි ඒ? එච්චර සජීවී දෙයක්. විඥානය කියන්නේ මැරිච් එකක් නෙමෙයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විඥානය දැන් ඔය වර්තමානයේ එක එක්කෙනා කරන්ට් එක වගේ එහෙම කියන්නේ කරන්ට් එක කියන එක එහෙම බුදුරජාණන් වහන්සේ විඥානයට උපමා කළේ මේ බීජයක් වගේ කියලා. දැන් බීජේ පොළවක හිටෙව්වට පස්සේ වතුර දැම්මාට පස්සේ මොකද වෙන්නේ? පැලවෙලා හොඳට මේක වැඩෙනවා. සජීවී උපමාවක් නේ. විඥානයත් එහෙමයි. හොඳට බලන්න හිතලා. හරීම සජීවී දෙයක්. අපිට හොයන්න බෑ මේක හේතුඵල ධර්මයෙන් හටගත්තු දෙයක් කියලා. ඒ තරම්ම මේක නිකන් වැඩ කරන්නේ. නිකන් මේ සම්පූර්ණම කෙනෙක් ක්‍රියා කරනවා වගේ. ඒ නිසා මේ විඥානය අවබෝධ කරන්නම ඕන. මේක නාම රූප ප්‍රත්‍යයෙන්ම හටගත්තු එකක්. නාම රූප නැති වෙච්ච ගමන්, නාම රූප නිරුද්ධ වෙච්ච ගමන් නිරුද්ධ වෙලා යන එකක්. මේ විඥානයේ මායාකාරී ස්වභාවයත් මෙහි නිර්ර්ථක හිස් බවත්, හිස් කිව්වේ මේකේ මමයේ මාගේ කියලා ගන්න දෙයක් නැති කමත් අවබෝධ වුණාට පස්සේ විඥානෙ පිළිගන්නේ නැහැ. මේ විඥානේ හැදි ගියානේ. විඥානේ මම දවසක් කල්පනා කළා මේ විඥානේ ස්වභාවය ගැන කල්පනා කරනකොට මට පුදුම හිතුණා මිනිස් ලෝකෙට ආපු එක ගැන. ඇයි ඒ? විඥානේ හැදිලා තියෙන්නේම කර්මානුරූපව නරක පැත්තට යන්නමයි. හැබැයි මේ පුදුම හිතෙන්නේ හේතු සාධාරණයි. ඇයි? බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස් ලෝකෙ ඉපදිච්ච අය මරුණට පස්සේ මිනිසුන් අතරට ආයමත් එන්නේ නියපොත්තට ගත්ත පස්චුට්ටක් අරන් වදාලා මෙන්න මේ තරම් ප්‍රමාණයක්. මහ පොළොව වගේ පිරිසක් යන්නෙම සතර අපාය. ඉතින් අපිට ඒක ඇත්ත කියලා දැන් පිළිගන්න ඊටාම ප්‍රබල විදියට අපිට සාධක තියෙන අපි ඒ ගැන බලවත් ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙනවා. මේක ඇත්තමයි කියලා. අපිට ආරංචි වෙන අය මැරිලා අපායයි. මැරිච්ච අය ඔක්කොම අපිට තොරතුරු වෙන්නේ අපාය. එක්ක මලයක් වෙලා, එක්ක භූතේ වෙලා, එක්ක පෙරේතේ වෙලා, කුඹාණ්ඩේ වෙලා. ඔන්න ආරංචි මිනිස් ලෝකෙන් ගිහිල්ලා කරගෙන තියෙන දේ. විඥානේ මේ විදිහට හැදෙනවා කියලා එයා දන්නේ නැහැ. ඒකයි ඒ බඳු විපතක් කරා යන්න හේතුව. ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට අහලා යෝනිසෝ මනසිකාරයේදීලා මේක අවබෝධ කරලා නැහැ නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා විඥානේ යා පිළිගන්නේ. විඥානේ පිළිගන්නෙත් නැහැ. විඥානයේ ගුණ කියන්නෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔව් විඥානේ හිත බැස ගන්න නැතුව යනවා. එතකොට විඥානයේ කෙරෙහි යම් ආසාවක් තිබ්බා නම් ඒ ආසාව නිරුද්ධ වෙලා යනවා. ඒ ආසාව නිරුද්ධ වුණා නම් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වුණා නම් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වුණා නම් ආයේ උපතක් කරා යන්නේ නැහැ. ඉපදීම නිරුද්ධ වෙච්ච ගමන් ජරා මරණ ශෝක වැළපුම් දුක් දුම්නස් සියල්ල නිරුද්ධයි. දැන් එහෙනම් අපිට එකක් මේකේ පැහැදිලි. මොකක්ද? බුදුරජාණන් වහන්සේ මේ සමාහිත සිත් ඇති කරගන්න කිව්වේ පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් අවබෝධ කිරීමටයි. දැන් අපි මේකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ ගැන වචනයක් ඉගෙන ගත්තා. මොකද්ද? අභිනන්දති සතුටින් පිළිගන්නවා. අභිවදති ගුණ කියනවා. අජ්ජෝසායතිත්‍ත්‍ති ඒ මොනවද පිළිගන්නේ? පංච උපාදානස්කන්ධය.
මොනවද ಗುಣ කියන්නේ? පංච පාදානස්කන්ධයේ. මොකේද බැසගන්නේ? පංච පාදානස්කන්ධයේ. පංච පාදානස්කන්ධය anu කුමක්ද? පංච පාදානස්කන්ධය anu දුකය. දුක. එහෙනම් එයා පිළිගත්තේ මොකද්ද සතුටින්? දුක. ගුණ ගායනා කලේ වර්ණනා කලේ මොකද්ද? දුක. බැසගත්තේ මොකේද? දුකේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නෑ එතකොට මේ බැසගත්තට පස්සේ ආසාව ඉපදුනා. ආසාව ඉපදුනේ මොකේටද? දුකට. ඊට පස්සේ මොකදනේ? බැඳුනා. බැඳුන මොකටද? දුකට. ඊට පස්සේ උපතක් කරා යන්නේ කොහෙද? දුක කරා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා පංච උපාදානස්කන්ධය නුවණින් විමසලා පංච උපාදානස්කන්ධයේ ඇත්ත తත්වය අවබෝධ කරලා හිට පංච උපාදානස්කන්ධය පිළිගන්නේ නැහැ. ඒතර මොකක්ද යා පිළිගත්තේ නැත්තේ? දුක පිළිගත්තේ නැහැ. යා වර්ණනා කරන්නේ නැහැ. මොකද්ද වර්ණනා කරන්නේ නැත්තේ? දුක වර්ණනා කරන්නේ නැහැ. එතකොට එයාගේ හිත පංච උපාදානස්කන්ධේ බැසගන්නේ නැහැ. මොකේද බැසගන්නේ නැත්තේ? දුකේ බැසගන්නේ. එතකොට එයා පංච උපාදානස්කන්ධේ බැසගන්න නැති වෙනකොට ඒ කෙරේ යම් ආසාවක් තිබ්බද ඒක නිරුද්ධ වෙනවා. එහෙනම් මොකක් කෙරේ තිබිච්ච ආසාවද නිරුද්ධ වෙන්නේ? දුක කෙරේ තිබිච්ච ආසාව නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙච්ච ගමන් ඒ බන්ධනය නිරුද්ධ වෙනවා. එහෙනම් දුකට බැඳෙන්නේ නැහැ එයා. දුකට බැඳෙන්නේ නැත්තම් දුක කරා යන්නෙත් නැහැ. එයා දුකින් නිදහස් වෙනවා. ඒක තමයි ආර්ය විමුක්තිය. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා. අර ඉස්සල්ලාම මොකද්ද කරන්න ඕනේ? සීල සංවරයට පැමිණෙනවා. පැමිණිලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ඊළඟට මේ හැම ඉරියව්වකම සිහිය පවත්වාගෙන සමාධිය දියුණු කරනවා. එතකොට ඒක චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉලක්ක කරපු එකක් නිසා ආරි සමාධිය. සම්මාදිට්ඨිය කියන කෙනාට මේක බොහොම ලස්සනට නිරවුල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ආරි සමාධිය තුල යා තවදුරටත් දිනු කරන්න මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එකමයි. ඒක නේද මේ කතා කළේ ප්‍රඥාව හැටියට. පංච උපාදානස්කන්ධ දුක මේ කතා කළේ. එහෙනම් එයා අවබෝධ කරගත්තා නම් මේක දුකක් ආර්ය සත්‍යයක්. මේ දුකේ මේ තණ්හාව ආර්ය සත්‍යය. මේකෙන් තමයි දුක හදලා ඉස්සරහට ගෙනියන්නේ තල්ලු කර කර. තණ්හාව නැත්තම් දුකෙන් නිදහස් මේක ආර්ය සත්‍යයක්. මේ සඳහා මේක තමයි තියෙන වැඩපිළිවෙල කියලා. ඊට පස්සේ ආර්ය සීල, ආර්ය සමාධි. දැන් මේ කිව්වේ මොකද්ද? ආර්ය ප්‍රඥාව. දැන් මේ විදිහට පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත් නැතිවීමත් අවබෝධ කරනකොට එයා තුළ ගොඩනැගෙන ප්‍රඥාව මොකද්ද? ආර්ය ප්‍රඥා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධේ නැතිවීම සාක්ෂාත් කරනකොට යා තණ්හාවෙන් නිදහස් වෙනවා. ආර්ය විමුක්තිය. එතකොට යා දුකෙන් නිදහස්. එතකොට ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්තිය කියන මෙන්න මේ කරුණු ටික අපිට හොඳට නොවන බුද්ධිය, කල්පනාව, කැපවීම, වීරිය, වාසනාව මේ කොහොම අපිට තියෙනවා නම් අපිට මේ කරා යන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි මේ සඳහා අපට උවමනා කරනවා මේ ඉලක්කයට යෑම පිණිස දසමින් දසමේ හරි අපි සකස් වෙන්න ඕන ආර්ය මාර්ගයට. සකස් වෙන්න ඕනේ. දවසක් පුතෙක් මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මම මේ ධර්ම මාර්ගයට පැමුණුණා. මට හිත විශ්වාසයි කිව්වා. මේ හිත මට විශ්වාසයි. මං කව පුතා නරක මේක මේ විශ්වාස කළේ. මොකද්ද? හිත විතරක් විශ්වාස කරන්න එපා කිව්වා. මං කව පුතා හිත විතරක් විශ්වාස කරන්න එපා. මේ හොඳට තියෙන හිත නොමග යන තැන තමන්වත් දන්නේ නැහැ. හිත නෙමේක විශ්වාස කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශ්වාස කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි සම්පූර්ණ කරන්න ඕන. මම උපමාවක් කිව්වා. කෙනෙකුට ඕනේ මොහොතට යන්න. මොහොතට වැටෙන්න ඕන. හැබැයි යාට වෙන පාවතක් නැහැ. ගංගාවක් තියෙනවා. ඒ ගංගාව කෙලීම තියෙන්නේ මොහොත කරා යන්න. එතකොට යා මොකද කරන්න ඕන? ගඟට පනින්න ඕන. එතකොට මොකද වෙන්නේ? කෙලිම මොහොතේ. හේතුව මොකද? ගඟ යන්නේ මොහොතට.
මේ වගේ කෙනෙකුට ඕනේ විමුක්තියක්. ඒ විමුක්තිය උමනා කරන එක්කෙනා මොකද කරන්න ඕනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පනින්න ඕනේ. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විසින් එයාව නිවන කරා එක්කන් යනවා. මේක තමයි මේ ධර්මයේ බොහෝම පැහැදිලිව තේරුම් ගත යුතු දේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ හරි පැහැදිලිව පෙන්නනා දෙනවා. ඔන්න ගංගාවක් තියෙනවා. ලুকু පළල් ගංගාවක්. දැන් මේ ගංගාවෙන් ඈතර වෙන්න පාලමක් නැහැ. බෝට්ටු සේවයක්, නැව් සේවයක්, පාරු සේවයක් නැහැ. දැන් ගංගාවෙන් ඈතර වෙන්න ඕනේ. දැන් මෙතර භයානකයි. දැන් එයා ගන්තර ඉඳලා ගංගාව දිහා බලාගෙන දැන් ගංගාවේ යන්න විදියක් නැහැ. ඈතර ඈත තියෙන ඈතර. දැන් මෙතර ඉඳලා වැඳ ගන්නවා. වැඳගෙන මොකද කරන්නේ? ආර ඈතර දිහා බලාගෙන කියනවා අනේ පින්වත් ඈතර. මෙතරට පැමිණේවා. පැමිණෙයිද? ඒ මොකද හේතුව? එහෙම එකක් නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ නිවන් පැතිල්ල අන්නේ જાති එකක්. මෛත්‍රී බුදුහාඳුරෝ ගැන කතා කිරීම ඊටත් එහා එකක්. බුදුබව පැතීම ඊටත් එහා එකක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ගත්තොත් ඊතර යන්නේ කොහොමද? දැන් පාලමක්වත් නැහැ. බෝට්ටු සේවයක් නැහැ. පාරු සේවයක්, ඔරු සේවයක් නැහැ. දැන් මොකද කරන්නේ? ඊතර යන්න ඕනේ කෙනා මොකද කරන්නේ? ඔව් ලී දඬු කෑලි හොයලා ශක්ති සම්පන්න පවුරක් හදා ගන්නවා. හදාගෙන ඒ පවුර වතුරට දාලා වීරියෙන්ම ඒ පවුර අරගෙන යන්න ඕනේ. එහෙනම් පවුර අරගෙන යන්න මොකෙන්ද? වීරියෙන්මයි අරගෙන යන්න තියෙන්නේ පවුර. අතින් පයින් වීරියෙන්ම මහන්සි වී පවුර අරගෙන යනකොට ටික යාට ගංගාවෙන් ඈතර වෙන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි පහුර. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වීරියෙන් මෙතර එනවා නම් මේ යා කාමයේ නැමැති ගංගාව තරණය කරනවා. ආයුපතක් කරා යාම නැමැති වේගවත් සැඩපහරෙන් යුතු ගංගාව තරණය කරනවා. නොඑක් මතවාදව නැමැති සැඩපහර තරණය කරනවා. අවිද්‍යාව නැමැති ගංගාව තරණය කරලා එයා අමා මහ නිවන කියන දූපතට ගොඩ වෙනවා. එයා සංසාරෙන් අත් මිදෙනවා. මේ පින්වත් සියලු දෙනාටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිහිට උපකාර කරගෙන ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයම උතුම් අමා මහ නිවන අවබෝධ වේවා. සාදු සාදු සාදු.